හොඳයි. හොඳයි එහෙනම් අපි සාකච්ඡා කරමු පේපර් එක. හරි. අංක 1 නේ බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න කීයක් තියෙනවද? 20ක් තියෙනවා නේ. හරි. 20ක් තියෙනවා. එක බලන්න. තෙත පාන් පෙත්තක් සතියකට පමණ පසු නිරීක්ෂණය කළ විට ඒ මත බහුලවම වැඩි ඇතැයි දැකිය හැකි ශුද්‍ර ජීවියා වන්නේ. මොකක්ද උත්තරේ? ඈ? මියුක කියන දිලීරය නේද? මියුක කියන දිලීරය තමයි තෙත පාන් පෙත්ත මත වැඩෙන්නේ නේ. අර කළු පාටට වැඩෙන්නේ. තෙත පාන් පෙත්ත මත වැඩෙනවා. ඊට පස්සේ ඔය මේ පුස් කියලා කියන්නේ අපි. පුස් කියලා කියන්නේ අන්න ඒක තමයි ඔය මියුක. කොස් ඇටවල වැඩෙනවා නේද? ඒ වගේ අර කාබනික ද්‍රව්‍ය මත මෙයා වැඩෙනවා. මියුක. කළු පාට අපි පුස් කියලා කියන්නේ පුස් හැදෙනවා කියලා කියන්නේ. අන්න ඒක තමයි මියුක කියන්නේ. ඒක දිලීරය. මියුක කියන්නේ දිලීරය. එතකොට එකට උත්තරේ 2. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. රූපේ දැක්කෙන A හා B ජීවීන් දෙදෙනා ඇතුළත් සත්වකාණ්ඩ අනුපිළිවෙලින් දැක්කෙන පිළිතුර තෝරන්න. රූපේ දැක්වෙන A හා B ජීවීන් දෙදෙනා. A කියන්නේ කවුද? සමනලයේ. B කියන්නේ කවුද? B කියන්නේ කවුද? sea anemone. sea anemone කියලා කියන්නේ නේ. මුහුදු මල කියලා කියන්නේ අපි. මුහුදු මල. sea anemone කියලා කියනවා. ආර්ට්‍රෝපෝඩා අන්න හරි. ඔව්. සමනලයේ අයිති වන්නේ ආර්ට්‍රෝපෝඩා කියන වංශයට. ඊට පස්සේ මෙයා B නිඩේරියා නේ. නිඩාරියා කියන වංශයට තමයි අයිති වෙන්නේ B මුහුදු මල. එතකොට මේකේ උත්තරේ 4 ආර්ට්‍රෝපෝඩා සහ නිඩාරියා. දෙකේ 4. ආර්ට්‍රෝපෝඩා සහ නිඩාරියා. හරි. තුන්වෙනි ප්‍රශ්න බලන්න. රූපේ දැක්කෙන පත්‍ර ධාරයක් නිරීක්ෂණය කළ හැකි ශාක පත්‍රය තෝරන්න. අක්කපාන පත්‍රය ඔය වගේ තමයි නේ. හැබැයි මෙතන ඔය රෝස වද අක්කපාන ඔය හැමෝගෙම තියෙන්නේ ධාරේ රැලි සහිත ධාරයක් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහටම මේ හැඩයටම තියෙන්නේ නේද? මේ හැඩේ ඒ වගේම මේ විදිහටම මේ පත්‍ර ධාරේ තියෙන්නේ අක්කපාන පත්‍රකේ. 3 4. ඊළඟ අහනවා භූගත කඳකින් ඉටු නොවන කාර්ය පහත කවරක්ද? කාලාන්තරනේ. භූගත කඳකින් ඉටු නොවන කාර්ය පහත කවරක්ද? කාල තරණය කියන එක පුතා කරනවා භූගත කඳ. කාල තරණය කියන එක කරනවා. එයාලා සංශ්ලේෂණ ඔව් කාල තරණය කියන එක කරනවා. එතකොට භූගත කඳක ප්‍රධාන කාර්යය තමයි එකක් ආහාර සංචිත කරගන්නවා. අනිත් එක එයාලා වර්ධක ප්‍රචාරණයට සම්බන්ධ වෙනවානේ සමහර ශාක. ඒ වගේම කාල තරණය කරන්නත් සමහර භූගත ශාක කියන්නේ කාල තරණය කරනවා. ඒ කියන්නේ අහිතකර කාලෙකදී එයාලා පැලවෙන්නේ නැතුව පොළවේ තියෙනවා. හරි? පොළවේ තියෙනවා එයා මැරෙන්නේ නැහැ. කියන්නේ ඉඩෝර එක වගේ කාලෙකදී එහෙම තියෙනවා. ඊට පස්සේ වැස්සාව මොකද වෙන්නේ? එයා ඒ භූගත කඳේ ආයෙ රිකිලි දාලා නේ පැලවෙනවා. එතකොට මේකේ ප්‍රභා සංශ්ලේෂණ කරන්න ආලෝකය වැටෙන්න ඕනේ. එතකොට භූගත කඳකට ආලෝකය වැටෙන්නේ නැහැ නේ. එතකොට මේකේ උත්තරේ 4. ප්‍රභා සංශ්ලේෂණ මෙතන මේ ලියලා තියෙන වැරදි ප්‍රභා සංශ්ලේෂණ කියන එක නෙවෙයි ප්‍රභා සංශ්ලේෂණ. 5 රූපේ දැක්වෙන එක්තරා පදාර්ථයක අංශු සැකස්මයි. ඉන් විස්තර කළ නොහැකි කරුණ තෝරන්න.
විස්තර කළ නොහැකි කාරණා මොකද්ද? කියන්නේ මොකද්ද? ඈ? කියන්න බලන්න අනිත් හැමෝම කතා කරන්නේ. පදාර්ථය අසන්ත ස්වභාවය. පදාර්ථයේ අසන්තත ස්වභාවය පෙන්වන්නට ඔබ අඳිනවා. වායුවක අංශු සකස්මක්. ඒතර වායුවක අංශු සකස්මක්. වායු අණු මේ විදිහට තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් මේ රූපේ. මේක විස්තර කරන්න පුළුවන් මේ රූපේ. වායුවක අංශු සකස්මනේ. වායු අණු විසිරීලා තියෙන ආකාරය අවකාශයේ මේකෙන් පෙන්눔 කරන්න පුළුවන්. පදාර්ථයේ අසන්තත ස්වභාවය. මොකද්ද පදාර්ථයේ අසන්තත ස්වභාවය කියලා කියන්නේ? කියන්නේ පදාර්ථයක අංශුන් නේද? අංශුන් එකිනෙක සැකසීලා තියෙන ආකාරයනේ පදාර්ථයක අසන්තත ස්වභාවය. එතකොට ඒක පෙන්වන්න පුළුවන් දැන්. එතකොට සම්පීඩනය කිරීමේ හැකියාවක් තියෙනවා. වායු අංශු ඈත් තියෙනකොට දැන් මේ අණු ඈත්වයි තියෙන්නේ. එතකොට අපිට මේක උඩින් පීඩනයක් යොදලා මේ අංශු ලං කරන්න පුළුවන්. කියන්නේ සම්පීඩනය කරන්න පුළුවන්. නේ? දැන් ඔය වායු එහෙමනේ දැන් අපි ගෙදර තියෙන LP ගෑස් එක ගත්තොත් එහෙම ඔය වායු අංශු ගොඩාක් එකට සම්පීඩනය කරලා තමා තියෙන්නේ. එතකොට ගොඩාක් එකට සම්පීඩනය කරනකොට එයා ද්‍රව තත්ත්වයටපත් වෙනවා. දැන් අපි ගන්න ඔක්සිජන් පවා ද්‍රව තත්ත්වයේ තමයි ඔය හොස්පිටල් වල තියෙන්නේ. ඒ සිලින්ඩර්ස් තුල. මොකද ද්‍රව තත්ත්වයෙන් ගොඩක් අංශුන් වැඩියෙන් ගබඩා කරගන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් වායුවත් සම්පීඩනය කරලා අපිට ද්‍රව තත්ත්වයටපත් කරන්න පුළුවන්. නයිට්‍රජන් උත් පුළුවන්. ඒ වගේ වායු අංශු ගොඩක් පීඩන ලක් කරපුවාම ද්‍රව තත්ත්වයටපත් කරගන්න පුළුවන්. එතකොට 1 2 3 ඒ තුනම හරි. හැබැයි නිශ්චිත පරිමාවක් තියෙනවා කියලා අපිට මේක පෙන්වන්න බෑ. මේ නිශ්චිත පරිමාවක් තියෙනවා කියන එක මේ රූපයෙන් පෙන්වන්න බෑ. හරි ඇයි ඒ? මෙයාලා වෙන භාජනයකට දැම්මත් මේ අංශු ටික ඒ භාජනේ පුරාම විසිරීලා පවතිනවා. හරි? කුඩා භාජනයකට මේ අංශු ටික ඔක්කොම අතුල් කරා නම් ඒ භාජනය තුල ඔය අංශු ටික පවතිනවා. ඒකනේ කරන්නේ සම්පීඩන ලක් කරලා කරන්නේ ඒකනේ. හරි? ඒතකොට විශාල භාජනය තුලත් ඔය අංශු ටික ඒ භාජන පුරාම විසිරීලා පවතිනවා. ඒ කියන්නේ නිශ්චිත පරිමාවක් මේකෙන් පැහැදිලි කරන්න බෑ. ඒතකොට පහේ උත්තරේ 4. 6 බලන්න. 6. චුම්බක යන චුම්බක ගුණ ක්ෂය නොවන අවස්ථාව පහත ඒවායින් කවරක්ද? අපි ඉගෙන ගත්ත චුම්බක පාඩමේ. කියන්න බලන්න උත්තරේ. චුම්බකේ නිවැරදි ලෙස චුම්බකේ නිවැරදි ලෙස ගබඩා කිරීම. අන්න හරියනේ. අපි ඉගෙන ඔව් පුතා. අපි ඉගෙන ගත්ත චුම්බක පාඩමේදී නේද? චුම්බකයක තියෙන චුම්බක ගුණ ක්ෂය වෙන අවස්ථාවන්. එහෙම නැත්නම් චුම්බක ගුණය අඩු වෙන අවස්ථාවන් මොනවද කියලා නේ? ඉගෙන ගත්තානේ. එකක් තමයි චුම්බකයක් අපි රත් කරොත් එහෙම ඒකේ චුම්බක බලය අඩු වෙනවා. ඒ වගේම තමයි චුම්බකය නිතර බිම වැටෙනකොට ඒකේ චුම්බක බලය අඩු වෙනවා. ඒ වගේම තමයි ප්‍රබල චුම්බකයක් ළඟ තිබ්බම එතන චුම්බක බලය අඩු වෙනවා. හැබැයි චුම්බක නිවැරදි ලෙස ගබඩා කරලා තබා ගන්නවා නේ. අපි ඉගෙන ගත්ත චුම්බක කොහොමද ගබඩා කරලා තියාගන්නේ කියලා නේ. චුම්බකයේ වටේට මෘදුලව ලං කරලා අනේ දෙපැත්තෙන් ලී කෝඩ් මේ ලෑලි තියලා අපි පාඩමේදී ඉගෙන ගත්තා. හරි ඒ වගේ නිවැරදි ලෙස ගබඩා කරලා තියාගන්න තමයි ඒකේ චුම්බක බලය ෂය වෙන්නේ නැහැ. එතකොට 6 උත්තරේ 3. 6ට උත්තරේ 3. පුතාලා ඔයාලා මේ හරියට වෙලාවට පන්තිට සම්බන්ධ වෙන්න. 7:00 නම් 7:00. හරි. ඊළඟට 7 වෙනි එක. රූප සටහනේ දක්වා ඇති අවස්ථා විපර්යාසයේ A හා B සඳහා ගැළපෙන පද තෝරන්න. A සහ B මෙතන විලයනේ කියන්නේ මොකද්ද? විලයනේ කියලා කියන්නේ මොකද්ද?
විලයනය නිකන් දියවීමක් නේ විලයනය කියන වචනෙන් ඔයාලා තේරුම් ගන්න දියවීම දියවීම. ඒ කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙනවා. අයිස් කැටයක් දිය වෙන එක. අයිස් කැටයක් දිය වෙන එක විලයනය. එතකොට අයිස් කැටයක් දිය වෙන. ඒ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන එක ද්‍රව අවස්ථාවට පත් වෙන එක තමයි විලයනය කියලා කියන්නේ. හිමායනය. මේ හිමායනය කියලා කියන්නේ මොකද්ද? හිම මතක් කරගන්න. හිම. හිමායනයේදී මොකද වෙන්නේ? ද්‍රවයක් ඝන වෙනවානේ. හිම හැදෙන්නේ. දැන් ඔයාලා දැන් ෆ්‍රිජ් එකේ උඩ වතුර තිබ්බම ද්‍රව අපි වතුර තියනකොට ද්‍රව තත්ත්වය පවතිනවා. ඒක ඝන වෙනවා. අන්න ඒක හිමායනය. මේ හිම හැදෙන හැටි. ෆ්‍රිජ් එකේ හිම හැදෙන හැටි. හිමායනය කියන්නේ ද්‍රවයක් ඝන වෙනවා. ඌර්ධව පාතනය කියන්නේ මොකක්ද? ඌර්ධ පාතනය කියලා කියන්නේ ඝනයක් වායු බවට පත් වෙනවා. ඝනයක් වායු බවට පත් වෙනවා නේ. උදාහරණ තමයි අයඩීන් කැට. අයඩීන් කැටයක් කෙලින්ම ඝනය ද්‍රව බවට පත් වෙන්නේ නැතුව කෙලින්ම යා වායු බවට පත් වෙනවා. අන්න ඌර්ධව පාතනය. එතකොට වාෂ්පීකරණය කියලා කියන්නේ මොකද්ද? වාෂ්පීකරණය කියන්නේ ද්‍රවය වායු බවට පත් වීම. ඝනයක් වායුවක්. ද්‍රව වාෂ්ප බවට පත් වීම වාෂ්පීකරණය. එතකොට ඝනීභවණය කියලා කියන්නේ මොකද්ද? වාෂ්ප නේ වායු ඝන බවට පත් වීම. වායු ඝන බවට පත් වීමට අපි කියනවා වායු ද්‍රව බවට පත් වීමට අපි කියනවා ඝනීභවණය. හරි. එතකොට දැන් මේ අවස්ථාව. ඒ කියලා කියන්නේ වායු ද්‍රව බවට පත් වීම මොකද්ද? ඝනීභවණයයි. ඒ කියලා කියන්නේ ඝනීභවණය. එතකොට ද්‍රවය වායු බවට පත් වීමට අපි කියනවා වාෂ්පීකරණය. වාෂ්පීකරණය. එතකොට මේකට උත්තරේ 7 3. මේකට උත්තරේ 7 3. හරි. මතක තියාගන්න වචන සෙට් එක. හරි. විලයනය කියන එකෙන් දිය වෙනවා කියන එක තේරුම් ගන්න. විලයනය කියන්නේ දිය වෙනවා. හරි. ඒ කියන්නේ ඝනයක් ද්‍රව බවට පත් වීම. ඒක තමයි විලයනය කියලා කියන්නේ. හිමායනය මතක තියාගන්න හිම හැදෙන හැටි. හිම ඒ කියන්නේ වතුර ඝන බවට පත් වෙනවා නේ. ෆ්‍රිජ් එකේ වෙන්නේ හිමායනය. ඌර්ධව පාතනය කියලා කියන්නේ මොකද්ද? ඝනය වායු බවට පත් වෙනවා. අයඩීන් කැට උදාහරණ. වාෂ්පීකරණය කියලා කියන්නේ කෙලින්ම ද්‍රවය වායු බවට පත් වෙනවා. වායුව ද්‍රව බවට පත් වීම ඝනීභවණයනේ. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් එමෙන්න අපිට වැස්ස ඇති වෙන්නේ. වැස්ස ඇති වෙන්නේ කොහොමද? ද්‍රව වායු බවට පත් වෙනවා. හරි? එතෙන්දි පුතේ හැබැයි එතන දැන් වර්ෂාවේදී සිද්ධ වෙන්නේ වාෂ්පීභවණය. වතුර වාෂ්පීකරණය කියලා කියන්නේ සෙල්සියස් අංශක 100ට රත් කරන්න ඕන. හරි? නමුත් මෙතෙන්දී සෙල්සියස් අංශක 100ට රත් වෙන්නේ නැහැ. දැන් ওই වර්ෂාවක් ඇති කියන්නේ එතෙන්දි වෙන්නේ පරිසරයේ තියෙන වාතය වාෂ්පීභවණය මගින් තමයි ඉහළට යන්නේ. ඒකත් ඒ කියන්නේ ද්‍රවය වාෂ්ප බවට පත් වීමට වාෂ්පීභවණය කියලා කියන්නේ වාෂ්පීභවණය ඒ අවස්ථාවේ සිද්ධ වෙනවා නේ. ඔය ලුණු ලේවාවලදී එහෙම සිද්ධ වෙන්නේ වාෂ්පීභවණය. ලුණු ලේවාවල මුහුදු වතුර හත් වෙලා ඉහළට යාමක් කරනවා නේ. එතනත් වාෂ්පීභවණය. එතකොට කොහොම හරි කවන්නද වාෂ්පීකරණයෙන් හරි වාෂ්පීභවණයෙන් හරි ඉහළට ගිය වායු අණු සීතලට ඉහළ ආකාශයේ සීතලට වායු ද්‍රව බවට පත් වෙනවා. අන්න ඝනීභවණය. එතකොට තමයි ඒක කඩා වැටෙන්නේ පොළවට. හරි මේකේ උත්තරය එතකොට තුන්වෙනි එක 7 3. right. පුතිභවණයට ලක් විය හැකි ආහාරයේ පාද ඒවායින් කවරක්ද? පුතිභවණය. ඔව් පුතිභවණය. මොනවද? මාළුනේ. මාළු පුතිභවණය. කියන්නේ ප්‍රෝටීනමය ආහාර නරක් වෙනවට අපි කියනවා පුතිභවණය. ලිපිඩ ආහාර කියන්නේ පොල් තෙල් ඒ වගේ තෙල් වගේ දේවල් මුඩු වෙනවනේ. ඒකට මුඩු වීමක් වෙනවා. ඊළඟට දැන් ওই සීනි අඩංගු ආහාර අපි ඒකට මොකද කියන්නේ? ඒවා පැසීම.
පැසීම. එතකොට මේ පැසීමට සම්බන්ධ වෙන්නේ දිලීරියක් නේ ඊස්ට් කියන දිලීරිය. දැන් මේකට මාළු බැක්ටීරියාවන් තමයි ගොඩක් සම්බන්ධ වෙන්නේ මේ ප්‍රතිභවනේ ලක් වෙන්නේ. හරි. එතකොට 8 2 තමයි උත්තරේ. ප්‍රෝටීන මේ ආහාර. එතකොට මෙතන දැන් මාගරින් වගේ එකක් වෙනවා නම් වෙන්නේ මොකද්ද? මුඩු වීමක් වෙන්නේ. පැණි සීනි නේ මොකද්ද වෙන්න පුළුවන්? පැසීම. පොල් සම්බෝල පැසීම. පොල් සම්බෝලත් වෙන්න පුළුවන් නේ මුඩු 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 වීම. හරි. 9 වෙනි ප්‍රශ්නේ බලමු. ගිරවා පැස්බරා යන සතුන් අයත් සත්ව කාණ්ඩයේ ලක්ෂණයක් නොවන්නේ පහත කවරක්ද? ගිරවා පැස්බරා කවුද? අපි ඉගෙන ගත්තනේ පාඩමේදී නේද? අපි සත්තු වර්ගීකරණය කරන්නේ කොඳු වැට පෙළක් තියෙන සත්තු, කොඳු වැට පෙළක් නැති සත්තු නේද? ඒක කියන්නේ පෘෂ්ඨ වංශීන් සහ අපෘෂ්ඨ වංශීන් කියලා අපි බෙදුවා. හරි. එතකොට පෘෂ්ඨ වංශීන් යටතේ අපි ආය උපකාණ්ඩ 5ක් ගැන කතා කරා නේද? ශීරපායින්, මත්ස්‍යයන්, උරගයන්, උභයජීවීන්, ඒ වගේම උරගයන් මේ පක්ෂීන්. හරි. එතකොට මේ පක්ෂීන් තමයි තියෙන්නේ ගිරවයි පැස්බරයි. එතකොට පක්ෂීන්ගේ තියෙන ලක්ෂණ මොනවද? අන්න ඒව තමයි මෙතනින් අහන්නේ නේ. මුකේ දත් නොපිහිටීම. ඒක හරිනේ. ශෝෂණය සඳහා පෙනහළු දැරීම. පක්ෂීන්ට පෙනහළු තියෙනවා. පක්ෂීන්ට දේහය අනාකූල හැඩයක් ගන්නවා නේ. අනාකූල හැඩයක් ගන්නවා කියලා කිව්වේ මොකද්ද? හරි. මොකද අනාකූල හැඩයක් ගන්නවා කියන්නේ මාළු පක්ෂීන්ටේම අර දෙහි මෙන්න මේම හැඩය. මෙන්න මේ වගේ හැඩය. යාළුවගේ දෙහි මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ අනාකූල හැඩය කියන්නේ. අනාකූල හැඩය. එතකොට මාළුන්ගේ තියෙන අනාකූල හැඩය. එතකොට යාළුවට සංචලනය කරන්න ලේසි. ජලපාර කපාගෙන යන්න ලේසි නේ. වාතයේ තියෙන ප්‍රතිරෝධය ජලයේ තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට පක්ෂීන්ට ඕක තියෙනවා. ඉතින් පක්ෂීන්ගේ මෙහෙම හැඩේ තියෙනවා. මොනවද තියෙනවද? මේන් ඇවිල්ලා ඔහොම බෙල්ලක් ඇවිල්ලා ඔහොම ඇවිල්ලා ඔහොම තියෙනවා. හරි. හරි. ප්‍රධාන වශයෙන්ම මේ හැඩේ තියෙනවා ඉතින් පක්ෂීන්. මේ දෙහි හැඩේ තියෙන අනාකූල හැඩය. right. එතකොට යාළුවනේ බාහිර කන්පෙති නැහැ. බාහිර කන්පෙති නැහැ. මෙලගේ ලක්ෂණ. එතකොට උත්තරේ 9 4. 9 4 උත්තරේ. දැන් මෙතෙන්දී ආපු හින්දාම මම තව කාරණයක් වලට මතක් කරනවා නේ. ඒතර වර්ගීකරණයේදී ඔය විශේෂ සතු කීපයක් ඉන්නවා. දැන් තල්මහ ඩොල්ෆින් ඒගොල්ලෝ මත්ස්‍යීන් නෙවෙයි. ඒගොල්ලෝ ක්ෂීරපායි. මතක තියාගන්න. තල්මහ ඩොල්ෆින් වගේ සත්තු මත්ස්‍යීන් නෙවෙයි. ඒගොල්ලෝ ක්ෂීරපායි. වවුල ඉගිලුණාට වවුලට සත්‍ය පියාපත් නැහැ. එයත් ක්ෂීරපායි සතෙක්. හරි 10 බලන්න. මලක සුවඳ ඈතට විහිදීම. මලක සුවඳ ඈතට විහිදීම මොකද්ද? මලක සුවඳ වායු පදාර්ථයක සාන්තක ස්වභාවය. අන්න හරි. වායු පදාර්ථයක අසන්තත ස්වභාවය තමයි එතන උත්තරේ. නේ? කියන්නේ වායු අණු එකතන තියෙන්නේ නැහනේ. වායු අණු එකිනෙකින් ඈත් වෙලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ ගමන් කරනවා. 10 3 11 වාහනවල ටයර් හා ටියුබ් තැනීමට රබර් භාවිතා කරන්නේ ඒ සතු කිනම් භෞතික ගුණය නිසාද? ප්‍රත්‍යස්ථතාව. අන්න හරි. ප්‍රත්‍යස්ථතාවනේ ඇදෙන සුළු බව. ඇදෙන සුළු බව. ඇදෙන්න ඕන. 11 2 උත්තරේ.
12 බලන්න. දණ්ඩ චුම්බක දෙකක් එකිනෙක ආසන්නයේ ඇති විට චුම්බක ශ්‍රේෂ්ඨවල පිහිටීම නිවැරදිව දැක්කෙන රූප සටහන වන්නේ කියන බලන්න උත්තරේ. දෙවෙනි එක. දෙවෙනි එක දෙවෙනි එක නේ දෙවෙනි එක. දැන් මෙතන ගත්තොත් එහෙම north to south මේ මෙහෙම යන්නේ නැහැ නේද? මේගොල්ලෝ මේ දෙවෙනි එකේ තමයි මෙන්න මේ විදිහට තමයි මේ චුම්බක බල රේඛා ක්‍රියාත්මක වන්නේ නේ. උතුරු ධ්‍රවයේ සිට දකුණු ධ්‍රවයට. පොඩ්ඩක් ඉන්න මෙතන පොඩි north to south. north to north. මෙහෙමයි මෙතන තියෙන උත්තර වලින් අපිට ගන්න පුළුවන් මේ දෙවෙනි එක තමයි. හැබැයි එකක් මතක තියාගන්න මේ චුම්බක බලය යන්නේ උතුරු ධ්‍රවයේ සිට දකුණු ධ්‍රවයට. හරිනම් මේ ඊතලයේ අනිත් පැත්තටයි වදින්න ඕන. හරි? නමුත් මේ රේඛා මේ තියෙන විදිය හරිනම් මේ ඊතල අනිත් පැත්තට කියන්නේ අපි ඉගෙන ගත්තේ එහෙමනේ. උතුරු ධ්‍රවයේ සිට දකුණු ධ්‍රවයට තමයි චුම්බක බල රේඛා ගමන් කරන්නේ. අන්න එක මතක තියාගන්න. දැන් මේක north north මෙහෙම වෙන්නේ නැහැ මේ. මේක ගිහලා විජාතීය මේ සජාතීය අග්‍ර අතර චුම්බක ආකර්ෂණ වෙන්නේ නැහැ නේ. එතකොට මේක වැරදි. මේකත් වැරදි. මේ මැදින් එන්න ඕන රේඛාව. එතකොට 12 උත්තරේ. උදාසීනීකරණය ප්‍රතික්‍රියාවක් සිදු නොවන අවස්ථාව තෝරන්න. උදාසීනීකරණය කියන බලන්න උත්තරේ. ආම්ලික පසට හුණු යෙදීම ඇයි අපි පොඩ්ඩක් අපි එකේ ඉඳලා යමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයට හයිඩ්‍රොක්ලෝරික් නේ අම්ලයකට භස්මයක් එකතු වුණාම ඒක උදාසීනීකරණය වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන අම්ලයක් නේ. කොට අම්ල භස්ම එකතු වුණාම උදාසීනීකරණය වෙනතර එක හරි. දෙක ආමාශයේ අම්ල ගතිය සමනලේ මිල්ක් ඔෆ් මැග්නීසියම් ලබා දීමනේ. ආමාශයේ අම්ල ගතිය කියන අපේ ආමාශය පුතේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක තියෙනවා. එතකොට ඒකේ ලවණතාව කියන්නේ මේ ආම්ලිකතාවය වැඩි වුණාම ඒක සමනය කරන තමයි අපි milk of magnesium කියන්නේ magnesium hydroxide හරි භස්මයක් දෙන්නේ. එතකොට ඒක මේ දෙක ක්‍රියා කරලා නියුට්‍රල් වෙනවා. කියන්නේ උදාසීනීකරණය වෙනවා. ඒක දෙකක් හරි. 4 ආම්ලික පසට හුණු යෙදීම. ඇයි අපි ආම්ලික එතනත් දැන් ආම්ලික පසක් වුණාම ඒ පසේ එතකොට පස ආම්ලික වෙනකොට පසේ සරු බව අඩු වෙනවා. කියන්නේ පාංශ සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. පසේ ආම්ලිකතාවය වැඩි වුණා. එතකොට මේ ආම්ලිකතාවය අඩු කරන්න තමයි හුණු ගහන්නේ. ඔයාලා දැකලා ඇතිනේ නේද? ඔය මේ හුණු අලු හුණු එහෙම එහිනවා කොටුවට. ඇයි ආම්ලිකතාවය අඩු කරන්නේ? එතකොට හුණු කියලා කියන්නේ මොකද්ද? එතනින් හැදෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. වතුරේ දිය වුණාම භස්මය හැදෙනවා. එතකොට පසේ තියෙන ආම්ලයත් එක්ක ක්‍රියා කරලා එතනත් උදාසීනීකරණය තමයි සිද්ධ වෙන්නේ. හැබැයි තුන්වෙනි එක දෙබරුන් දෂ්ට කළ විට හුණු ආලේප කිරීම කියන එක වැරදි. ඒක වැරදි. එතෙන්දී භාවිතා කරනවා මේ ආප්ප සෝඩා කියලා එකක්. ආප්ප සෝඩා. කියන එක තමයි එතන භාවිතා කරන්නේ. එතකොට 13 3 තමයි වැරදි. දාහතර රූපේ දක්වා ඇති ඇටෝම සම්බන්ධ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඔයාලා කියන්න බලන්න දැන් මේකේ හරි උත්තරේ. ඒ හා සී පමණි. ඒ හා සී පමණ ඇටෝම මගින් විදුලි ධාරාව ගලන දිශාව හඳුනාගත හැකියි. ඒක හරිනේ. ඇටෝම මගින් විදුලි ධාරාව දිශාව හඳුනා ගන්න පුළුවන්. B කෝෂයේ අග්‍ර මාරු කළ විට මෝටරේ ක්‍රියා නොකර. එහෙම වෙන්නේ නැහැ නේද? අපි මෝටරේ අග්‍ර මේ කෝෂයේ අග්‍ර මාරු කරත් මෝටරේ ක්‍රියා කරනවා. හැබැයි එයාගේ පැත්ත වෙනස් වෙන්න පුළුවන්. කැරගෙන පැත්ත වෙනස් වෙන්න පුළුවන්. එතකොට B වැරදි. C පරිපථය තුලින් ධාරාව ගලන්නේ කෝෂයේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. ඒක හරිනේ. පරිපථයක
ධාරාව ගලන්නේ ධනාග්‍රේ සිට ඍණාග්‍රේට. එතකොට A හා C හරි. උත්තරේ 4. පහළොස්වෙනි එක. රූපයේ පරිදි කොපර් සල්ෆේට් ද්‍රාවණයකට පිරිසිදු යකඩ ඇණයක් එක් කළ විට ලැබෙන නිරීක්ෂණයක් නොවන්නේ පහත කවරක්ද? අපි මේ පරීක්ෂණ ටික කරා. ඔයාලා පන්තියේ දිගටම ආවනම් අපි අන්තිමටම කර කර හිටියේ ওই පරීක්ෂණ ටික තමයි. නේද? කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩ ඇණයක් දැම්මම මොකද වෙන්නේ? රතු දුමුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙනවා. නලයේ පතුලේ තැන්පත් වෙන ඒ වගේම යකඩ ඇණය මත තැන්පත් වෙනවා. හරි. එතකොට මේක අහන්නේ නිරීක්ෂණයක් නොවන්නේ පහත කවරක්ද කියලා අහනවා. නිරීක්ෂණයක් නොවන්නේ. ඒතර කොපර් සල්ෆේට් ද්‍රාවණය ලා නිල් පාට ද්‍රාවණයක්. එතකොට යකඩනේ දානකොට තිබ්බ පාට නෙවෙයි පස්සේ නේද? කොපර් සල්ෆේට් ද්‍රාවණයේ පැහැ අඩු වීමක් සිද්ධ වෙනවා. ඒක හරි. එතකොට එක ද්‍රාවණයේ වර්ණය අඩු වීම ඒක වෙනවා. දුඹුරු පාට වායුවක් පිටවීම. මෙතන දුඹුරු පාට වායුවක් පිට වෙන්නේ නැහැ. දුඹුරු පාට වායුවක් මේකෙදි පිට වෙන්නේ නැහැ. හරිද? උත්තරේ දෙක සර්. ඒතර උත්තරේ ඉන්නකො 3 උෂ්ණත්වයක් තියලා යනවා. රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් නලයේ පතුලේ තැන්පත් වෙන ඒ ටික හරි. ඒතකොට දෙක තමයි වැරදි. නිරීක්ෂණ නොවන්නේ දුඹුරු පාට වායුවක් පිටවීම. 15 2. දාසේ බලන්න 16. දාසේ 2. මේ පරීක්ෂණ වල මතක තියාගන්න මේ පරීක්ෂණයේදී වෙන්නේ මොකද්ද? කොපර් සල්ෆේට් කියලා කියන්නේ ලා නිල් පාට ද්‍රාවණයක්. ඒකේ පැහැ අඩු වෙනවා මේ ක්‍රියා ප්‍රතික්‍රියාවෙන්. ඒතර කොපර් සල්ෆේට් වල තියෙන කොපර් තමයි මේ යකඩ ඇණය මත තැන්පත් වෙන්නේ රතු දුඹුරු පාටට. හරි? එතකොට මේකේ උෂ්ණත්වය ඉහළ යෑමක් සිද්ධ වෙනවා. අපි මේ පරීක්ෂණ කරද්දී උෂ්ණත්ව මානකුත් භාවිත කරන්නේ. ඇයි ඒ? බැලුවේ මේක උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. එතකොට ද්‍රව්‍ය තැන්පත් වෙන ඒ රතු පාට මේක රතු දුඹුරු පැහැති ද්‍රව්‍ය ඇණය මතත් තැන්පත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ නලයේ මතත් තැන්පත් වෙන්න පුළුවන්. හරි? දෙකේම තැන්පත් වෙනවා. ඒතර වායුවක් පිට වෙන්නේ නැහැ මේ ක්‍රියාවේදී. 16. සම්මත වායුගෝල පීඩනයේදී සංශුද්ධ ජලයේ තාපාංකය වන්නේ පහත කවරක්ද? සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100. පළවෙනි 100. සෙල්සියස් අංශක 100. 16. මොකද තාපාංකය කියලා කියන්නේ ජලයේ නටන උෂ්ණත්වය නේ. ජලයේ නටන උෂ්ණත්වය. ඒතකොට ජලය වාෂ්පීකරණය වෙන්නේ තාපාංකයේදී. ජලයේ වාෂ්පීකරණය වෙන්නේ තාපාංකයේදී. හැබැයි වාෂ්පීභවනය ඊට වඩා අඩු උෂ්ණත්වයක වෙන්න පුළුවන්. සෙල්සියස් අංශක 40 දී වෙන්න පුළුවන්, කාමර උෂ්ණත්වයේදී වෙන්න පුළුවන් නේ. ඔයාලා දැන් මේ සිමෙන්ති වතුර ටිකක් හැලුනම හරි ඕක අය කීපයක් යනකොට ඕක වේලිලා යනවා. එතන රක්වීමක් සිද්ධ වෙනවද? ඒ හරි උෂ්ණත්ව වැඩි වීමක් සිද්ධ වෙනවද? නැහැ. සාමාන්‍ය උෂ්ණත්වයේදී මේ වතුර ටික වාෂ්ප වෙලා අයින් වෙලා යනවා නේ. අන්න එතෙන්දී වාෂ්පීභවනයයි වෙන්නේ. මොනවද මතක තියාගන්න. તો රෙදි වේලනකොට එහෙමනේ. රෙදි වේලනකොටත් වාෂ්පීභවනය වෙන්නේ. හරි 17. පලිබෝධකයන් පාලනය සඳහා ශුද්‍රජීවීන් යොදා ගන්න අවස්ථාද ඇත. මෙම සිදුවීම හැඳින්විය හැකි පිළිතුර කුමක්ද? මොකද්ද? ජෛව පාලනය. ජෛව පාලනය. 17 2 ජෛව පාලනය. 18. පහත ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. කියන්න බලන්න. සයිලෆෝනය දඩු කම්පනයෙන් හඬ උපදවන භාණ්ඩය. හරි බොහොම හොඳයි. කුරුලන්ගේ නාදය එක ස්වභාවික ශබ්දයක්.
මීමැස්සන්ගේ ගුණාදී ඇතිවන්නේ සිය පාදවල කෙඳිකම. ඒක වැරදිනේ. මීමැස්සන්ගේ ගුණාදී ඇති වෙන්නේ මොකෙන්ද? පිහාටු සැලීම. පියාපත් මගින් වන්නයි. පියාපත් සැලීම මගින්. එතකොට රැහැය කොහොමද શબ્ද නිකුත් කරන්නේ? ආද පාද වලින් ආව කිව්වා පිළියම් තාම. මගේ මම එහෙමද කියන්නේ මම ඔක වීඩියෝ එකකුත් පෙන්නුවා. රැහැය කොහොමද શબ્ද නිකුත් කරන්නේ කියලා. රැහැයක තියෙනවා තිම්බල් කියලා ඉන්ද්‍රියක් තියෙනවා. තිම්බල් කියලා. ඉම්බල් නෙමෙයි විශේෂ ඉන්ද්‍රිය මගේ අන්න හරි. අන්න ඉන්ද්‍රිය මගින් තමයි යා શબ્ද නිකුත් කරන්නේ. ඔයාලගේ පොතේ නම් තියෙන්නේ පාද කියලා. ඒක මම හිතන්නේ වැරදි. හරි? ඒක වැරදි. පාද මගින් શબ્ද නිකුත් කරන්න කියන්නේ පාද කියන එක ඇතිලීමෙන් කරන්නේ කවුද? පළගැටිය. පළගැටිය. දහඅට බලන්න. පහත 18 කරන්නේ නේ. දැන් සෛලකෝණයෙන් තමයි සෛලකෝණය කියන්නේ දඩු කම්පණයෙන් හඬ උපදවන භාණ්ඩයකට උදාහරණයක්. එතන 18 3 උත්තරේ. 19 පිටිපන්දම් දැල්ලෙහි ඇති දැන් මම මේක තාම කරේ නෑ ඔයාලට. මේ පාඩමේ ඔය ටික කරන්න තියෙනවා. ඒක කරේ නෑ නමුත් ඔයාලා බලන්නකෝ. පිටිපන්දම් දැල්ලෙහි A B C කලාප අනුපිළිවෙලින් දැක්කෙන පිළිතුර තෝරන්න. මේ දැල්ලේ හතරවෙනි දීප්ත අදීප්ත බාහිර තුන්වෙනි එක අන්න හරි. A කියලා කියන්නේ දීප්ත කලාපය. ඒ කියන්නේ දීප්ත. එතකොට B කියන්නේ අදීප්ත කලාපය. C කියලා කියන්නේ බාහිර කලාපය. නේ? එතකොට මේක මේ යටක් තියෙනවා ඒක මොකද? නිල් පැහැති කලාපයක් තියෙනවා නේද? හරි. එතකොට 19 වෙනි උත්තරේ 3. ඌර්ධ පාතනෙන ලක්වන ද්‍රව්‍ය වන්නේ පහත කවරක්ද? අයඩීන්. ඉස්සල්ලා මං කිව්වනේ අයඩීන්. ඒ කියන්නේ ඝනය අයඩීන් කැටනේ අයඩීන් කැට රත් කරනකොට ඒක ද්‍රව අවස්ථාවට පත් නොවීම වායු අවස්ථාවට පත් වෙනවා. හරි. අයිස් නම් ඝන ද්‍රව බවට පත් වෙලා තමයි වායු වෙන්නේ. නමුත් මෙතෙන්දී ද්‍රව අවස්ථාව නැහැ. කෙලින්ම ඝනයේ වායු බවට පත් වෙනවා. අයඩීන් කැට රත් කරා. ඒකට අපි කියන ඌර්ධ පාතන. හරි. බලමු දැන් ඔය 20න් මට දාන්න බලන්න ලකුණු. දැන් ඔයාලා ඒ ගත්තු ලකුණු ටික දාන්න බලන්න 20න් කීයක් හරි කියලා බලමු. හැමෝම. චැට් එකට දාන්න. චතුෂ 17 යා හොඳයි 2016 16 වාසිත 18යි යා හොඳයි වාසිතත් හොඳයි කවුද නෙත්නි කීයද නෙත්නි සමුද්දයි 20න් 16යි සර් 20න් 16 සමුද්ද 16 ආ මොකක්ද වැරදුනේ පළවෙනි එකයි 8 වෙනි එකයි right එතකොට නෙත්නිගේ 20ම හරි කියලා තියෙනවා හොඳයි good right අපි එහෙනම් යමු රචනා ප්‍රශ්න වලට රචනා ප්‍රශ්න ටිකක් කරා නේද හැමෝම කරා සර් ඔව් හැමෝම කරන්න ඕන දෙන වැඩ හැමෝම කරන්න ඕන උනන්දුවෙන් ලස්සන නීට් එකට කරන්න ඕන print out ගන්න බැහැ කියලා
print out ගත්තේ නැතුනට කමන්නේ පොතක ලියා ගන්න. වෙනම පොතක් තියා ගන්න, CR පොතක් හරි තියා ගන්න ඔය ප්‍රශ්න කරන්න. ඩියුට් කරන්න. හරි? ඉතින් ලස්සනට ඒ ටික ලියාගෙන මේ ලියාගෙන කරන්න. ලියාගෙන කරන තරමට තව මතකත් හිටිනා හොඳට. හරි? ඔයාලා පොතේ ලියාගෙන කරන තරමට මතක ශක්තියත් වැඩි වෙනවා. right බලමු අපි. පළමු ප්‍රශ්නය සහ තව ප්‍රශ්න 4කට වුණා පිළිතුරු කරන්න. ඒක බලමු. 1 පහත දැක්කන්නේ 8 ශ්‍රේණියේ ශිෂ්‍යයන් දෙදෙනෙකු විසින් පරිසරය නිරීක්ෂණයේදී හමු වූ ශාක කීපයකි. ඒ ශිෂ්‍යයා වැටකෙයියා, ඕකිඩ්, කරපිංචා, උක්, පැපොල්. බී ශිෂ්‍යයා කෙසෙල්, අරලියා, මිරිස්, මඤ්ඤොක්කා, කැන්ද කියලා තියෙනවා නේද? බලමු මොනවද අහලා තියෙන්නේ කියලා. 1 ඉහත A හා B ශිෂ්‍ය නිරීක්ෂණය කළ ශාක අතරින් පහත ලක්ෂණයන්ට ගැලපෙන ශාකයේ බැගින් තෝරා ලියන්න. ප්‍රචාරක මුල් දරන කවුද ප්‍රචාරණ මුල් දරන්නේ? ඒ කියන්නේ තම වර්ගයා බෝ කරන්න මුල් මගින් තමයි එයා ප්‍රජනනය කරන්නේ නේ. ප්‍රජනනය. මොකද්ද? කරපිංචා. කරපිංචානේ. කරපිංචා මුල් වලින් තමයි අලුත් පැල හැදෙන්නේ. කරපිංචා ගහක් තියෙනවා නම් ඒ ගහ වටේ පොඩ්ඩක් බලන්න. අලුත් පැල හැදිලා තියෙනවා මුල් වලින් තමයි පැල හටගෙන තියෙන්නේ. කරපිංචා. බී භූගත කඳක් දරන. භූගත කඳක් දරන්නේ කවුද? භූගත කඳක් දරන්නේ කවුද? මඤ්ඤොක්ක නේද? ඒතකොට උඩ තියෙන්නේ මොකද? ඒ කඳ නෙවෙයිද මඤ්ඤොක්ක ගහන්නේ? මඤ්ඤොක්ක වල තියෙන පුතේ මුල තමයි මුලේ තමයි එයාගේ ආහාර සංචිත කරන්නේ. කඳේ නෙවෙයි. මෙතන උත්තරේ මොකද්ද? කෙසෙල්. කෙසෙල් වල කඳ තියෙන්නේ පොළව යට. හරි? ඔය අපිට පේන්නේ කෙහෙල් පත්‍රය. කෙහෙල් පත්‍රයේ කොටසක් තමයි එකට එකතු වෙලා ඔය හැදිලා තියෙන්නේ. එතකොට කෙසෙල් වල කඳ තියෙන්නේ පොළව යට. භූගත කඳක්. හරි ලියන්න. එතකොට A උත්තරේ කරපිංචා, B කෙසෙල්. දෙක බලන්න දෙක. ඒක හරියද? හැමෝගෙම එහෙමද ලිව්වේ? නේ නමාරක වරද්ද ගත්තා. ඔව්. එතකොට මේ වුණොත් අනිත් දේවල් ගැන හිතන්න. අනිත් දේවල් ගැන හිතන්න. හරි. අරලියා භූගත කඳක්ද නැද්ද? මොකක්ද කියන එක බලන්න. මිරිස් මඤ්ඤොක්ක කොහොමද? මඤ්ඤොක්ක වල කඳ උඩ තියෙනවනේ. පැහැදිලිවම. හරි. උක් පැපොල් වල කඳ තියෙනවා. කරපිංච වලක් තියෙනවා. ඕකිඩ් වලක් තියෙනවා. වැටකිය වලක් තියෙනවා. දෙක. ඕකිඩ් ශාකයේ දැකිය හැකි වායව මුල් වල කාර්ය කුමක්ද? ඕකිඩ් වල මොනවද මේ වායව මුල්නේ? එයාගේ මුල් තියෙන්නේ වායු ගෝලයේ. ඕකිඩ් ගස් අපි කියන්නේ උඩවැඩියා ශාක කියලා කියන්නේ නේ. ගස් වල ගස් මත මෙයා වැවෙනවා. ඔය සිංහරාජ වනාන්තරයේම වැඩිපුර තියෙනවා ඔය ඕකිඩ් ශාක වර්ග. එතකොට මෙයාගේ වායව මුල් වලින් මොනවද කරන්නේ? වායු වලින් වාෂ්ප අවශෝෂණය කිරීම. අන්නයෝ වාතයේ තියෙන ජල වාෂ්ප අවශෝෂණය කරගන්න. ඒ විතරනේ වාතයේ තියෙන නයිට්‍රජන් මේ වගේ වායු නේමත් එයා අවශෝෂණය කරගන්න. එතකොට දැන් ඔය වහිනකොට එම වැහි ජලයේ පෝෂණ ද්‍රව්‍ය දිය වෙලා තියෙනවා. කියන වායු ගෝලයේ තියෙන ද්‍රව්‍යයත් එක්ක මිශ්‍ර වෙලා එහෙම දිය වෙලා තියෙනවා. අපි වතුර දැම්මම වතුරේ තියෙනවා එක එක khනිජ ද්‍රව්‍ය තියෙනවා. එතකොට ඒව තමයි එයා ගන්නෙ මුල් වගින් ඒ ජලයත් එක්ක ඒ පෝෂණ ද්‍රව්‍ය එයා අවශෝෂණය කරගන්න. එතකොට ලියන්න ඕකිඩ් ශාකයේ දැකිය හැකි වායු මුල් වල කාර්යය තමයි
වායුගෝලයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය අවශෝෂණය කර ගැනීම. තුන ශාකයකින් ජලය ඉවත් වන එක් ආකාරයක් වන්නේ උත්ස්වේදනයයි. උත්ස්වේදනය යන්න පහදන්න. මොකක්ද උත්ස්වේදනය කියලා කියන්නේ? ශාක වලින් වායුගෝලයට ජල වාෂ්ප පිට කිරීමේ ක්‍රියාවලිය. අන්න හරි. අන්න හරි. එතෙන්දී පුතේ ඉස්සරහට නමන දාගන්න බහුමික ශාක. බහුමික ශාක කියන්නේ ගොඩබිම හැදෙන ශාක. බහුමික ශාක මගින් ශාකයේ පවතින ජලය බහුමික ශාක මගින් ශාකයේ පවතින ජලය ජල වාෂ්ප ලෙස වායුගෝලයට පිට කිරීම. බහුමික ශාක මගින් ශාකයේ පවතින ජලය ජල වාෂ්ප ලෙස බහුමික පරිසරයට පිට කිරීම. එච්චර තිබ්බනම් ඇති. හරි. ඒක තමයි උත්සේදනය කියලා අපි කියන්නේ. උත්සේදනය කියලා කියන්නේ ඒක. හරි. ඊළඟට හතරෙනි එක අහන මොකද? ඉහත B ශිෂ්‍යයා නිරීක්ෂණය කළ ශාක අතරින් එක් ශාකයක් උත්සේදනය අවම කිරීමට අනුවර්තනීය වී ඇත. එම ශාකය නම් කර ඒ සඳහා ඇති අනුවර්තනය ලියා දක්වන්න. අරලිය අරලිය ඝනකම ඉටි සහිත උච්චාරණයක් පිහිටීම. අන්න හරි. අරලියනේ. එතකොට උත්සේදනය. එතකොට ශාක ඔය උත්සේදනය අවම කරගන්න ඒගොල්ලෝ විවිධ අනුවර්තන දක්වනවානේ. සමහරක් ශාකවල මතු පිට ඉටිමය උච්චාරණයක් කියන ඝන උච්චාරණයක් පවතින. උදාහරණ වශයෙන් ගත්තොත් එමේ ඔය අරලියාවලක් තියෙනවා. ඔය ඕකිඩ් පත්‍රයේ තියෙනවා ඕක. දැන් මේක අහන්නේ B පැත්තේනේ නේ. ඒතර ඕකිඩ් වල ඝන උච්චාරණයක් තියෙනවා. හරි. ඊළඟ සමහරක් ශාක පත්‍ර කටු බවට අනුවර්තන වෙලා තියෙනවා. ඔය මොනවද? පතෝක් වගේ ශාක. සමහරක් ශාක පත්‍ර ඉතාමත්ම සිහි නිකන් උල් වගේ හැඩෙදි තියෙනවා. එහෙම එක අනුවර්තන දක්වනවා. ඒ දක්වන්නේ එයාලගේ ඇතුලේ තියෙන එයාලගේ මේ ශාකය තුල පවතින ජලය ආරක්ෂා කරගන්න. පහ උක් ශාක කඳ අමරා ලබාගත් යුෂය මත එක්තරා ශුද්‍ර ජීවියේ ක්‍රියාකාරී වීම මගින් එතිල් මධ්‍යසාර නිපදවිය හැකිය. කවුද? ඊස්ට් නේද? ඒකසෛලික දිලීරයක්. තමයි ඊස්ට් කියලා කියන්නේ. ඊස්ට් එම ශුද්‍ර ජීව අයත් වන ශුද්‍ර ජීවී කාණ්ඩය නම් කරන්නේ. දිලීර. හරි. 6 වෙනි එක බලන්න. ශුද්‍ර ජීවීන් මගින් සතුන්ට මෙන්ම ශාකවලටද රෝග බෝ කරයි. ඉහත A හා B ශිෂ්‍යයන්ගේ ශාක අතරින් එක් ශාකයක් බැගින් තෝරා එම ශාකයට වැළඳෙන ශුද්‍ර ජීවී රෝගය ඉදිරියෙන් ලියන්න. right. එතකොට මෙතන දැන් ඒ පත්තේ පැපොල් වලට හැදෙන මොකද්ද? පත්‍ර විචිත්‍ර රෝගය. පැපොල් වලට පත්‍ර විචිත්‍ර රෝගය හැදෙනවා. අංගමාර රෝගේ වැරදිද? හරි ඒවත් හරි. අංගමාර එක ලෙඩ ගොඩක් යනවා නේද? ඊළඟ අනිත් පැත්තේ මිරිස් වලට හැදෙනවා මොකද්ද? කොළ කොඩවිය.
මාර රෝගයයි කොළවීම කොළ කොඩවීම නිරිස්සනට. ඒ වගේම ඔයාලා තවත් ලෙඩ රෝග තියෙනනේ මුල් කුණු වීම තියෙනවා. ඊට පස්සේ ඔය කොළ කොඩවීම, පත්‍ර කහවීම හරි. මෙතන බලන්න B ජීවීන් වර්ගීකරණය සම්බන්ධයෙන් පහත අසම්පූර්ණ සටහන සම්පූර්ණ කරන්න. ඔව් මෙතෙන්දී ජීවීන් දැන් මෙයා මේ විදිහට බෙදලා තියෙනවා. right ජීවීන් එක කාණ්ඩයක් ඉන්න ආර්ට්‍රපෝඩා කියලා. අනික කට්ටිය ගෝරිල්ලා. දැන් මේ දෙක හිස් තියෙනවා. right මෙතන දේහය අරිය සමමිතිය දරයිලු A. මෘදු දේහ දරයිලු B. එතකොට අහනවා A හා B ස්ථාන වලට ගැලපෙන අපෘෂ්ඨ වංශී සත්ව කාණ්ඩ නම් කරන්න. සත්ව කාණ්ඩ. කවුද? A කියලා කියන්නේ කවුද? නිඩාරිය. B මොලොස්කා. B කියලා කියන්නේ මොලොස්කා. A නිඩාරිය. B මොලොස්කා. ඊළඟනවා C හා D ස්ථාන වලටදී ඇති ජීවීන් අයත් සත්ව කාණ්ඩය සතු එක් සුවිශේෂී ලක්ෂණයක් බැගින් ලියන්න. C ටයි D ටයි මේගොල්ලොන් තියෙන සුවිශේෂී ලක්ෂණයක් බැගින් ලියන්න. C. එතකොට මෙතන මොකක්ද දෙන්න ඕනේ? C. ආර්ට්‍රපෝඩා සංදි අන්න හරි. නේද? ලක්ෂණ ගොඩක් තියෙනවා. නමුත් විශේෂ ලක්ෂණේ මොකද්ද? සංදි සහිත උපාංග පිහිටීම. අපි ඔයගොල්ලෝ කියන සංදි පාදකයෝ කියලාත් කියනවා නේ. සංදි පාදිකයන් කියලාත් කියනවා ආර්ට්‍රපෝඩාවන්. සංදි සහිත උපාංග පැවතීම. එතකොට D ගෝරිල්ලා කියලා කියන්නේ ශෝෂණය සඳහා පෙනහැලිය. ඔව් පෙනහළු පවතිනවා. ඊට අමතරව මෙතන මෙහෙමයි කිරිබී වැඩෙන සතුන් නේ. ශීරපායින් කියලා කියන්නේ අපි. ශීරපායි. ලියපු එකක් ගන්න පුළුවන්. පෙනහළු ශෝෂණය සඳහා පෙනහළු පැවතීම. ඒක ලියන්න පුළුවන්. නැත්නම් කිරිබී වැඩෙන සතුන්. ඒක ලියන්න පුළුවන්. තුන්වෙනි එක ජීවීන් වර්ගීකරණයේ සැලසෙන එක් වාසියක් ලියා දක්වන්න. මොකද්ද වාසිය? ජීවීන් වර්ගීකරණය මගින් අපිට ලැබෙන වාසිය මොකක්ද? පුෂ්ඨවන්තින් අපුෂ්ඨවන්තින් කාණ්ඩ කර දැක්කද? ජීවීන් වර්ගීකරණයෙන් අපිට ලැබෙන එක් වාසියක් තමයි පුතේ සත්වයන්ගේ ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීමට හැකියවීම. අපිට වර්ගීකරණය කරන්නේ ලක්ෂණ පදනම් කරගෙනනේ නේ. ලක්ෂණ කීපයක් පදනම් කරගෙන තමයි අපි වර්ග කරන්නේ. එතකොට ඒ වර්ගයේ ලක්ෂණ ටික අපි දන්නවා. එතකොට ඒ වර්ගයේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා කියන එක අපි දන්නවා නේ. එතකොට එක් වාසියක් තමයි මෙහෙම ලියන්න පුළුවන් ඔයාලට. මෙහෙම ලියන්නකො ජීවීන්ගේ ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීම. ජීවීන්ගේ ලක්ෂණ පහසුවෙන් හඳුනා ගැනීම.
හරි. අපි යමු දැන් දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි එක ද්‍රව්‍යවල විද්‍යුත් සංනායකතාව පරීක්ෂා කිරීම සඳහා සකස් කළ ඇටවුමක් පහත දැක්වේ. ද්‍රව්‍යවල විද්‍යුත් සංනායකතාවය පරීක්ෂා කිරීම සඳහා නේ මේ පරීක්ෂණය අපි කරා මේක. එතකොට අහනවා Q උපාංගයේ පරිපථ සංකේතය අඳින්න Q වල පරිපථ සංකේතය අඳින්න කියලා කියනවා. Q කියන්නේ මොකද්ද? බල්බ් එකක්. බල්බ් එකක් අපි පරිපථයක සලකුණු කරන්නේ මෙන්න මෙහෙම. මෙහෙම. ඊට අමතරව තව ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔහොම සලකුණු කරනවා. බල්බ් එක. මේ දෙක වැදගත්. බහුලව භාවිත කරන අවස්ථාව තමයි මේ අවස්ථාව. මේ විදිහට භාවිත කරනවා. බෝඩ් එක හොඳට පේනවද? නිකන් බොඳ වෙලා වගේ නේද? අපිට පැහැදිලිද? පැහැදිලිව පේනවා සර්. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. A හා B අග්‍ර දෙක අතරට පහත සඳහන් ද්‍රව්‍ය වෙන වෙනම සම්බන්ධ කර නිරීක්ෂණය කරන ලදිනේ. A වලටයි B වලටයි තඹ කම්බියක් සම්බන්ධ කරලා බලනවා. නික්‍රෝම් කම්බියක් සම්බන්ධ කරලා බලනවා. ප්ලාස්ටික් අඩි රූලක් සම්බන්ධ කරලා බලනවා. ඉදි කටුවක් බලනවා, මකණයක් දාලා බලනවා මොකද වෙන්නේ කියලා. හරි. ඉහත ද්‍රව්‍ය අතරින් Q බල්බේ දැල්වෙන්නේ A හා B අතරට ඉහත කුමන ද්‍රව්‍යයන් තැබූ විටද? මොනවා තිබ්බමද? තඹ කම්බිය පත්තු වෙනවා. නික්‍රෝම් කම්බිය. ඔව් මෙතන පුතේ මෙහෙම එකක් තියෙනවා. ඔය නික්‍රෝම් කම්බිය වල සම්මායක ප්‍රතිරෝධතාවය ඉතාමත්ම වැඩි. පත්තු වෙයි. නමුත් ඊට වඩා හොඳට සම්මායක හැකියාව තියෙනවා ඉදි කටුවට. ඉදි කටුවට. ඔය නික්‍රෝම් කම්බිය වල සම්මායකතාවය ගොඩක් දුර්වලයි. ඉතින්දි වෙන්නේ එයාට කරන්ට් එකක් ආවම එයා රත් වෙනවා. දැන් ඔය හීටර් වල එහෙම තියෙන්නේ නික්‍රෝම් කම්බිය. විදුලි හීටරේ එහෙම තියෙන්නේ නික්‍රෝම්. ඒ කියන්නේ ප්‍රතිරෝධතාවය වැඩි වෙනකොට කම්බිය රත් වෙනවා. එතන ලියන්න මෙතන උත්තරේ ලියන්න තඹ කම්බිය සහ ඉදි කටුව කියන මේ දෙක ලියන්න. තඹ කම්බියයි ඉදි කටුවයි. හරි. එම ද්‍රව්‍ය සතු වෙනත් භෞතික ගුණ දෙකක් ලියන්න. මොනවද භෞතික ගුණ දෙක? ආහාන්‍යතාවය සහ තන්‍යතාව. අන්න හරිනේ. ලෝහමය කියන්නේ ලෝහයක් දක්වන භෞතික ගුණ නේ. ආහාන්‍යතාවය සහ තන්‍යතාවය නේ. ආහාන්‍යතාවය සහ තන්‍යතාවය.
ඒතර අහන්නේතාවය කියලා කියන්නේ මතක තියාගන්න මිටියකින් තලනකොට කැඩෙන්නේ නැහැ, තැලෙනවා, කැඩෙන්නේ නැහැ. ඒක තමයි අහන්නේතාවය. තන්නේතාවයේදී මොකද වෙන්නේ? අදීමකට ලක් කරත් කැඩෙන්නේ නැහැ. අහන්නේතාවය සහ තන්නේතාවය. හරි. ඊළඟට අහනවා පරිපතේ යොදා ඇති P උපකරණේ කාර්ය දක්වන්න. පරිපතේ යොදා ඇති P උපකරණේ. මේ P කියලා උපකරණයක් තියෙන එක කාර්ය දක්වන්න. මොකක් වෙන්න පුළුවන්ද මේක? දැන් මෙතන සන්නායකතාවය තමයි බලන්නේ. ප්‍රතිරෝධය තමයි බලන්නේ නේද? ඒ කියන්නේ මෙහෙමයි. ධාරාව කොහොමද ගලන්නේ? ධාරාවේ ප්‍රබලතාවයයි බලන්නේ. මොකක් වෙන්නද උපකරණය? වෝල්ට් මීටරය විද්‍යුත් සන්නායකතාවය බලන්නේ. ඔව්. මොකක් වෙන්නද? වෝල්ට් මීටරය පුතේ ඔතෙන්ද හයි කරන්නේ. වෝල්ට් මීටරය කොහොමද හයි කරන්නේ? නෑනේ. සමාන්තරගතව එතකොට වෝල්ට් මීටරය වෙන්න බෑ මේක. මේක ඇමීටරය. ඇමීටරය. ධාරාව බණින්නේ නේ. කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් තියනගෙන නේ. ලියන්න මෙතන මිලි ඇමීටරය කියලා ලියන්න. මිලි ඇමීටරය. මිලි ඇමීටරය. මිලි ඇමීටරය. හරි. ඊළඟට අහනවා පරිපතේ යොදා ඇති P උපකරණයේ කාර්ය දක්වන්න දී ඇති පරිපර්තය පිළිතුරු පත්‍රයේ පිටපත් කර එහි ධන හා ඍණ අග්‍ර ලකුණු කරන්න. ඔව් මේකේ ධන හා ඍණ අග්‍ර ලකුණු කරන්න කියලා තියෙනවා. එතකොට ධන අග්‍රය මේ පැත්තේ නේද? ධන අග්‍රය. මේ පැත්තේ ධන අග්‍රය, මේ පැත්තේ ඍණ අග්‍රය. කියන්නේ මේ උපකරණය ගත්තොත් උපකරණේ ධන මේ මෙතනින් දාන්න, මෙතන ධන දාන්න, මෙතනින් දාන්න ඍණ. හරි? උපකරණේ මෙතනින් ධන දාන්න, මේ අග්‍රේ ඍණ දාන්න. ඊළඟ අහනවා මේක බයි පරිපත ඔයාලගේ මේ ඇඳ ගන්න කියලා තියෙන ඇඳගෙන තියෙන්නේ. ඔව් සර්. right. ඊළඟ අහනවා A හා B අග්‍ර දෙක අතරට සමාන මහත හා දිගින් යුතු තඹ කම්බියක් හා නික්‍රෝම් කම්බියක් වෙන වෙනම තැබූ විට Q බල්බේ දීප්තියේ ඔබ දුටු වෙනස පැහැදිලි කරන්න. මොකක් වෙන්න පුළුවන්ද? තඹ කම්බියේදී නිකුත් වන දීප්තිය වැඩි වන අතර නික්‍රෝම් කම්බියේදී නිකුත් වන දීප්තිය ක්‍රමක්‍රමයෙන් අඩු වේ. අන්න හරි. තඹ කම්බියේදී දීප්තිමත් එළියක් ලබා දෙනවා. නික්‍රෝම් කම්බියේදී අදීප්ත එළියක් ලබා දෙනවා. අදීප්ත එළියක්. ඒ කියන්නේ මදි කරන්ට් එක. ඊළඟට අහනවා එම වෙනසට හේතු වූ ඉහත කම්බි දෙක සතු භෞතික ගුණය කුමක්ද? මොකක්ද භෞතික ගුණය? තන්නියතාව තන්්‍යතාව. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතෙන් දෙන්න ඕන මොකද්ද? සන්නායකතාවය එන්න ඕන. නේ? දැන් මෙතන දීප්තිය අඩු වැඩි වෙනකොට තන්්‍යතාවය ගැටලුවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එම වෙනසට හේතු වූ ඉහත කම්බි දෙක සතු ගුණය සන්නායකතාවය. සන්නායකතාවය.
සම්නායකතාවය. එතකොට තවත් එකක් කියන්න පුළුවන්. ඒක ඉස්සරහින් තව කියන්න ගුණයක් විද්‍යුත් ප්‍රතිරෝධීතාවය. ඊළඟට විද්‍යුත් ප්‍රතිරෝධීතාවය. ඔය දෙකම පුළුවන් එතකොට මේකේ හිතට. ඊළඟට අහනවා එම භෞතික ගුණ මැනීමට භාවිතා කරන සම්මත ඒකකනේ සන්නායකතාවය කියලා කියන්නේ මොකද්ද? විද්‍යුත් ධාරාව ගැනීමනේ. භාවිතා කරන ඒකකේ ඇම්පියර්. ඇම්පියර්. කැපිටල් A අකුර සහ ඇම්පියර් කියලා ලියන්න. එතකොට අනිත් එක විද්‍යුත් ප්‍රතිරෝධය අපි ලියුවනම් එතන ඕම් මේකේ ඕම් අපිට දෙකම ඕකෙන් පුළුවන් පැහැදිලි කරන්න. right බලමු දැන් ඊළඟ ප්‍රශ්න තුන්වෙනි එක බලමු. දැන් මෙතන තියෙනවා රූපේ දැක්කේ සමාන කියත් පටි දෙකක් වෙන වෙනම මේස දෙකකට කලම්ප කර ඇති ආකාරයයි නේ. කලම්ප කරලා තියෙනවා කියත් පටි දෙකක්. එතකොට මේ කියත් පටියේ දිග සෙන්ටිමීටර් 10යි. මේ කියත් පටියේ දිග සෙන්ටිමීටර් 5යි නේ. එතකොට මේක දැකපු ගමන් අපිට මතක් වෙන්න ඕන අපි මේකෙදි කරා කම්පණය කිරීමේදී නේ. කම්පණය කියත් පටියේ දිග අඩු වෙනකොට හොඳට කම්පණය වෙනවා නේ. කම්පණය හොඳට සිද්ධ වෙනවා කියත් පටියේ දිග අඩු වෙනකොට. අඩු වෙනවා කියන්නේ කොටම කරනකොට නෙවෙයි. එයා කම්පණය දැන් මේ 10ට සාපේක්ෂව 5ේදී තමයි කම්පණය වැඩිම වෙන්නේ. හරි. එතකොට කම්පණය වැඩි වෙනවා කියන්නේ හඩේ තීව්‍රතාවය වැඩි, සංඛ්‍යාතය වැඩි. දැන් බලමු උත්තර 1. වඩා තීව්‍ර හඬක් ඇහෙන්නේ කුමන කියත් පටියේ කම්පණය කළ විටද? මොකක්ද උත්තරේ? නෑ. වඩා තීව්‍ර හඬක් ඇහෙන්නේ හඬේ තීව්‍රතාවය වැඩි. පුතේ කියත් පටිය කොට වෙන්න ඕන. කොට වෙනකොට තමයි එයා කම්පණය වැඩි වෙන්නේ. දැන් ඔයාලා ඔක අදම කරලා බලන්න. මේසයක් අරගෙන අඩිරුලක් යකඩ අඩිරුල හරි තියලා අඩිරුල ගොඩාක් දික් කරලා කම්පණය කරලා බලන්න. ඊට පස්සේ ටිකක් කොට ඊට වඩා කොට කරලා බලන්න. කොයි අවස්ථාවේද වැඩිපුරම කම්පණය වෙන්නේ කියලා ශබ්දයකුත් ඇහෙනවා. ඒතර මේක උත්තරේ B රූපයේ කියත් පටිය. එකේ උත්තරේ B රූපයේ කියත් පටිය. දෙක අහනවා එසේ වීමට හේතුව දුවනේ සතු කුමන භෞතික රාශිය ඉහළ අගයක් ගන්නා නිසාද? මොන භෞතික රාශියද? එසේ වීමට හේතුව එහි දුවනේ සතු කුමන භෞතික රාශිය ඉහළ අගයක්? සංඛ්‍යාතය. උත්තරේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය වැඩි වෙනකොට තමයි හඩේ තීව්‍රතාවය වැඩි වෙන්නේ. දැන් තුන්වෙනි එක අහනවා ඉහත A කියත් පටිය තප්පර 10කදී කම්පන වාර 50ක් ඇති කරයි නම් ඒ සංඛ්‍යාතය ගණනය කරන්න. කොහොමද ඒක කරන්නේ? තප්පර 10කදී කම්පන 50ක් වෙනවා. අහන්නේ සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? තප්පරේ කම්පන තප්පරයක් තුලදී කම්පන වාර කීයක් වෙනවද කියලා අහන්නේ නේ. තප්පරයක් තුලදී කම්පන වාර කීයක් වෙනවද? දැන් මෙතන අහන්නේ තප්පර 10කදී 50යි නම් තප්පරයකදී බලන්න මොකද කරන්න ඕන? තප්පර 10කදී 50යි නම් තප්පරයකදී බලන්න මොකද කරන්න ඕන?
බෙදෙනවා. 50 10න් බෙදනවා. 50 10න් බෙදනවා. ඒක කීයද? තප්පරයකට 5යි. කම්පන ඔව් ඒ සංඛ්‍යාත ගන්න බෙදන්න. එතකොට 50 බෙදන්න 10න් 50 10න් බෙදන්න උත්තරේ 5 කියලා ලියන්න. 5යි 5යි. සංඛ්‍යාතේ 5යි හර්ට්ස්. හර්ට්ස් වලින් දෙන්න හර්ට්ස්. දන්නවනේ 50. එතකොට මෙතන කම්පන 50 බෙදනවා තප්පර 10යි. උත්තරේ 5යි හර්ට්ස්. कैपिटल लेटर करो सिंपल लिखे जाओ. 5 hertz. right. ये प्रश्न इतना ඊළඟක එක්තරා ශිෂ්‍යයෙක් විසින් සකසන ලද සංගීත භාණ්ඩයක් රූපේ දැක්වේ. එක්තරා ශිෂ්‍යයෙක් විසින් සකසන ලද සංගීත භාණ්ඩයක් රූපේ දැක්වේ. උතර මෙතන තියෙන්නේ මොකද්ද මේ? ලෑල්ලක් තියෙනවා නේ මෙතන ඇන තියෙනවා. මෙහෙම කම්බි තියෙනවා, ටින් එකක් තියෙනවා, බෝල්ට් ඇන තියෙනවා. මේක නිකන් ගිටාරයක් වගේ තමයි මේ හදලා තියෙන්නේ නේ. ගිටාරයක් වගේ. ඊට සංගීත භාණ්ඩේ හඬ උපදවන උපක්‍රමය කුමක්ද? මේකේ හඬ නිකුත් කරන්නේ මොකක්ද කොහොමද? මොකක්ද උපක්‍රමය? කම්බි කම්පනයෙන් අන්න හරි. ඔව්. කම්බි කම්පණය මගින් නේ. කම්බි කියන එකට වරහන් ඇතුළේ ලියන පුතේ තත් කියලා. තත් කම්පණයෙන් මේක නේ. කම්බි කියන එකට කම්බි කම්පණය මගින් කියන එක ලියලා කම්බි කියන එකට ඇතුලෙන් වරහන් ලියන තත් කියලා. අපි සංගීත භාණ්ඩ ඉගෙන ගත්තානේ වර්ග 3ක් ප්‍රධාන වශයෙන්ම. එකක් තමයි තත් කම්පණය මගින් හඬ නිකුත් කරන සංගීත භාණ්ඩ. දෙකට ඉගෙන ගත්තා පටල කම්පණය මගින් හඬ නිකුත් කරන සංගීත භාණ්ඩ. ඊළඟට ඉගෙන ගත්තා මොනවද? වායු කඳන් කම්පණය මගින් හඬ නිකුත් කරන සංගීත භාණ්ඩ. එතකොට මේ ඇයිලා තත් කම්පණය මගින් හඬ නිකුත් කරන සංගීත භාණ්ඩයක්. ඒට වඩා B කම්බියේ නැගෙන හඬේ සංඛ්‍යාතය වැඩි නම් ඒට වඩා B හි වෙනස් වී ඇති ලක්ෂණ දෙකක් ලියන්න. ඒ කියන්නේ මේ කෙළවරියම තියෙන කම්බිය. එතකොට B තිනීට මැද තියෙන කම්බිය තමයි B. එතකොට අහනවා ඒට වඩා B හි සංඛ්‍යාතය වැඩි නම් B කම්බියේ තිබිය යුතු ලක්ෂණ දෙකක්. මොනවද තියෙන ලක්ෂණ දෙක? ඉගෙන ගත්තා. මතක් කරගන්න. දී කම්බිය සිහින් කරගන්න ඕනි. අන්න හරි. B කම්බිය සිහින් වෙන්න ඕන. එක අනිත් එක ආතතිය වැඩි කරන්න ඕනේ. B හි ආතතිය. අර ඇනේ මගින් B හි ආතතිය ඇදිලා තියෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. එකක් තමයි ඒ තත සිහින් වෙන්න ඕන. අනිත් එක තමයි ආතතිය වැඩි වෙන්න ඕනේ. අපි ඉගෙන ගත්තානේ තත් කම්පන සංගීත භාණ්ඩවල තතෙහි මහත වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. තතෙහි මහත වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඒ වගේම තමයි තතෙහි ආතතිය අඩු වෙනකොටත් සංඛ්‍යාතය අඩු වෙනවා. ඒතකොට මේකේ අනිත් පැත්ත තමයි අහන්නේ නේ. තත සිහින් වෙනකොට ආතතිය තත සිහින් වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ වගේම තමයි ආතතිය වැඩි වෙනකොටත් සංඛ්‍යාතය වැඩි වෙනවා. උත්තරේ B කම්බියේ සිහින් බව වැඩිවීම. B කම්බියේ සිහින් බව වැඩිවීම. ඒ වගේම තමයි B කම්බියේ ආතතිය වැඩිවීම. ඊළඟට අහන තුන්වෙනි ප්‍රශ්නේ
මෙහි කම්බි වල එක්කෙලවරක් බෝල්ට් ඇනවලට සවි කිරීමට හේතුව කුමක්ද? මෙහි කම්බි වල එක්කෙලවරක් බෝල්ට් ඇනවලට සවි කිරීමට හේතුව. ඔව්. මොකක්ද හේතුව? නෙත්මි වයින්වද ඔය පැත්තට? නෑ සර්. ඔබ දන්න කට්ටිය මේ ගිහිලා තියෙනවා. හරි. මේ කම්බි වල එක්කෙලවරක් බෝල්ට් ඇන ඈ සෙහාන්ලට වහිනවා කිව්වා සර්. එහෙමද? රයිට්. සෙහාන්ලට වහින. මේ කම්බි වල එක්කෙලවරක් බෝල්ට් ඇනවලට සවි කිරීමට හේතුව මොකද? තතෙහි ආතතිය වෙනස් කිරීමනේ. තතෙහි කම්බියෙහි ආතතිය වෙනස් කිරීමට තමයි කම්බි කියන්නේ මේ බෝල්ට් ඇන භාවිත කරලා තියෙන්නේ. මේ කම්බි වල එක්කෙලවරක් බෝල්ට් ඇන වලට සවි කිරීමට හේතුව තමයි තතෙහි ආතතිය වෙනස් කිරීමට. ඊළඟට ඉහත උපකරණ ටින් බඳුනක් සවි කර ඇත්තේ කුමක් සඳහාද කියලා අහනවා. ටින් බඳුනක් හදලා තියන්නේ ඇයි? ටින් බඳුනක්. ඇයි මෙතන ටින් එකක් හයි කරලා තියෙන්නේ? ටින් එකක් හයි දැන් ටින් එක මැදෙනුත් යනවනේ මොනවද මේ කම්බිය නේද? එතකොට ටින් එක ඇතුලේ තියෙන වාතය කම්පන වීමක් සිද්ධ වෙනවා. ඒ කොටසෙදි. එතකොට හඬ තව උස් හඬක් ලබා දෙනවා නේ. ලියන්න ටින් බඳුන තුලින් කම්බිය ගමන් කිරීමේදී ටින් බඳුන තුලින් කම්බිය ගමන් කිරීමේදී ටින් එක තුල තිබෙන වාත කඳ කම්පණය වීම මගින් ටින් එක තුල තිබෙන වාත කඳ කම්පණය වීම මගින් ටින් එක තුල තිබෙන වාත කඳ කම්පණය මගින් පැහැදිලි හඬක් ලබා දෙයි. පැහැදිලි හඬක් ලබා දෙයි. හරි. එතකොට මෙතන තව එකක් තියෙනවා මේ ප්‍රශ්නයක් අහලා නැහැ. මෙතන මේ ලෑලි කෑල්ලක් දීලා තියෙනවා නේ. මේ ලෑල්ල මගින් මොකද කරන්නේ? මේ ලෑල්ල එහෙට මෙහෙට කරන්න පුළුවන්. එතකොට මේ තතෙහි දිග වෙනස් කරන්න පුළුවන්. කම්පණය වෙන කොටසේ දිග වෙනස් කරන්න පුළුවන්. තතෙහි දිග වෙනස් කරන්න පුළුවන් මේ ලෑලි කෑල්ල එහෙට මෙහෙට කරනවා. හරි. ඊළඟට පහත දී ඇති සංගීත භාණ්ඩවල හඬ නිකුත් වීමේදී කම්පණය වන්නේ කුමක්දයි ලියා දක්වන්න. A වල මොකද කම්පණය වෙන්නේ? පටල. B වල වායු කඳ කියන්නේ. හයවෙනි ප්‍රශ්නය අහනවා සංගීත චිකිත්සාව ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතා කරන රෝගී තත්වයක් ලියන්න. සංගීත චිකිත්සාව නේ සංගීතය යොදා ගන්නවා ප්‍රතිකාර කිරීම සඳහා රෝගීන්ට. ප්‍රතිකාර කරන රෝගී තත්වයන් ලියන්න. මානසික රෝග, ස්නායු රෝග, හෘද රෝග. අන්න හරි ලියන්න. මානසික අවපීඩන තත්ත්වයන්. මානසික අවපීඩන තත්ත්වයන්. ඒ කියන්නේ මානසික රෝගයක මෙහෙමයි පුතේ. നമുക്ക് පිස්සොන්ද සංවිධානය දෙන්න බෑ නේද? පිස්සොන්ද එහෙම නෙවෙයි සමහරවිට මානසික රෝග කියලා කියන්නේ නිකන් මනස
පීඩනය වැඩි මානසික පීඩනය වැඩි කියන්නේ මනස නොසන්සුන් මනසේ සංසුන් භාවයක් නැහැ අන්න ඒ වගේ රෝගීන්ට සංගීත චිකිත්සාව දෙන්න පුළුවන් ටිකක් මනස රිලැක්ස් වෙන්න නේ අපි සින්දුවක් එහෙම ඔය අහපුවාම මනස ටිකක් රිලැක්ස් වෙනවා හොඳ සින්දුවක් අහනකොට නේ නැත්නම් ඉතින් අර හොඳම පිස්සොන්න ගිහිල්ලා ඔක දැම්මොත් එහෙම ගලවලා විසිකලා දායි right හෘද රෝගී තත්ත්වයන් සඳහා දෙන්න පුළුවන් ඒ වගේ නේ හතරවෙනි ප්‍රශ්නටත් යමු හතරවෙනි ප්‍රශ්නේ කරලා අපි අදට නවත්වමු හතරවෙනි ප්‍රශ්න බලමු පදාර්ථයේ විපර්යාස සම්බන්ධ අසම්පූර්ණ සංකල්ප සිතියම සම්පූර්ණ කරන්න මේක අසම්පූර්ණ මේක සම්පූර්ණ කරන්න ඕනේ දැන් විපර්යාසනේ විපර්යාස අපි බෙදුවා කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් මොනවද විපර්යාස දෙක භෞතික විපර්යාස සහ රසායනික විපර්යාස අන්න හරි එතකොට මෙතන නව ද්‍රව්‍ය නොසෑදී එතකොට මෙතන මොකක් වෙන්න පුළුවන්ද භෞතික විපර්යාස භෞතික විපර්යාස එකට එන්න ඕන භෞතික විපර්යාස නිදසුනකි මොකද දෙන්න පුළුවන් නිදසුන කඩදාස් නිදසුන දෙන්න පුළුවන් කඩදාසි කැබැල්ලක් එවීම ඊට වඩා හොඳ නිදසුනක් දෙන්න පුළුවන් පුතේ මෙහෙම මේ ලුණු දියර රත් කර දෙකට ලියන්න මෙහෙම ලුණු දියර රත් කර නැත්නම් ලුණු ද්‍රාවණයක් රත් කර ලුණු ද්‍රාවණයක් රත් කර ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර ලුණු ද්‍රාවණයක් රත් කර ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර ලුණු ද්‍රාවණයක් රත් කර ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කර නැවත ලුණු කුඩු ලබා ගැනීම නැවත ලුණු කුඩු ලබා ගැනීම නැවත ලුණු කුඩු ලබා ගැනීම අන්න පදාර්ථයේ භෞතික භෞතික විපර්යාස වලට උදාහරණනේ ලුණු අත් කරන්න පෙර තිබ්බ ලුණු කියන්නේ ලුණු කුඩු දිය කරලා අපි ලුණු ද්‍රාවණය හදාගන්නේ. එතකොට මේ ලුණු කුඩු ටිකම අපිට නැවතත් අවසානයේදී හම්බ වුණා. මේ ලුණු කුඩු ටික එහෙමම හම්බ වුණා. අලුත් දෙයක් හැදලා තිබ්බේ නැහැ. අන්න භෞතික විපර්යාසයකට උදාහරණයක්. ඒක මෙතන නව ද්‍රව්‍ය සෑදෙන්නේ මොකද්ද? රසායනික විපර්යාස. රසායනික විපර්යාස. රසායනික විපර්යාස. එතෙන්දී අපි මේ පරීක්ෂණ තුනම අපි කරා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිනික බැලක් දැම්ම මොකද වෙන්නේ වායු බුබුලු පිට වුණා ඒක අපි දැක්කානේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිනික බැලක් දැම්ම වායු කියන්නේ හයිඩ්‍රජන් වායු තමයි පිට වෙලා ගියේ මෙතෙන්දී හරි ලෙඩ් නයිට්‍රේට් රත් කරද්දි මොකද වුනේ රතු දුඹුරු වායුවක් පිට වෙලා ගියානේ ලෙඩ් නයිට්‍රේට් රත් කරනකොට රතු දුඹුරු වායුවක් පිට වෙලා ගියා මොනවද නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ලියන්න මෙතන නිරීක්ෂණය රතු දුඹුරු වායුවක් පිට වී යෑම රතු දුඹුරු වායුවක් පිට වී යෑම මැග්නීසියම් පටිය රත් කිරීම මොකද වෙන්නේ දීප්තිමත් දැල්ලක් ලබා දීමනේ මැග්නීසියම් අපි රත් කරනකොට දීප්තිමත් දැල්ලක් ලබා දෙනවා. දීප්තිමත් දැල්ලක් ලබා දීම. ඔව්
මෙතන ඉටිපන්දමක් තියෙන මේ ඇටවුනේ. මේක මම කරේ නෑ තාම. දැන් මම ඊළඟ සතියේ මේ පරීක්ෂණය කරනවා. හරි මේක මම කරේ නෑ තාම. එතකොට මෙතෙන්දි මොකද කරන්නේ? කියලා බලන්න. ඉටිපන්දමක් දැල්ලෙනවා. ඊට පස්සේ මේ ඇටෝමේදී මෙතන ඉටිපන්දමක් දැල්ලනවානේ. ඉටිපන්දමක් දැල්ලෙනකොට මොකද වෙන්නේ? දැන් වාතය දහන වෙලා දුම පිට වෙනවානේ. දුම පිට වෙලා මෙන්න මේ U නලයේ දිගේ යනවානේ. U නලයේ දිගේ යනවා. මෙන්න මෙතන අපි යම්කිසි ද්‍රව්‍යයක් දාලා තියෙනවා. ඊට පස්සේ ඒ වාතය ගිහිල්ලා මේක හරහා ගිහිල්ලා ආයෙ මෙන්න මේ දියරයට එනවා. මෙතන දියරයක් තියෙනවා. මෙතන චූෂකය. මේ පැත්තෙන් ඇදලා ගන්න ඕන චූෂකයට. වාතය මේ සක් කරනකොට තමයි මේක ඇදෙන්නේ නැත්තම් මේ තැන් වල හිර වෙන්න පුළුවන්. ඊට ක්‍රියාකාරකම සඳහා භාවිතා කළ A හා B ද්‍රව්‍ය මොනවාද? A කියලා කිව්වේ පුතේ මෙතෙන්ද අපි බලන්නේ මොකද? දහනේදී පිට වෙන්නේ මොනවද කියලායි බලන්නේ නේද? A කියලා කියන්නේ අවර්ණ හුණු දියර. අවර්ණ හුණු දියර පුතේ. A කියලා කියන්නේ අවර්ණ හුණු දියර. එතකොට මේ දහනේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙලා යනවනේ. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව මෙතෙන්දී මොකද වෙන්නේ? අවර්ණ හුණු දියරත් එක්ක ක්‍රියා කරලා මෙයා කිරි පාට ලබා දෙනවා. කිරි පාට ලබා දෙනවා. අන්න එතෙන්දී අපි කියනවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව තමයි දහනේදී පිට වෙන්නේ කියලා. හරි. B කියලා කියන්නේ මොකද්ද? නිර්ජලීය කොපර් සල්ෆේට්. සුදු පාටයි. නිර්ජලීය කොපර් සල්ෆේට්. එතකොට මෙයා ජල වාෂ්ප දිනකොට එයා නිල් පැහැයට හැරෙනවා. එතකොට ඒ කියන්නේ දහනේදී ජල වාෂ්පත් පිට වෙනවා කියලා තමයි මෙතනදී ඔප්පු කරන්නේ. ඊට ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ A හා B ද්‍රව්‍ය මොනවාද? A කියලා කියන්නේ මේ අවර්ණ හුණු දියර, B කියලා කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ඊළඟ දෙකේදී කියනවා ඉටිපන්දම දහනය කර ටික වේලාවකට පසු B ද්‍රව්‍යයේ සිදුවන වර්ණ විපර්යාසය කුමක්ද? B වල මොකද වෙන්නේ? මෙයා නිර්ජලීය කොපර් සල්ෆේට්නේ සුදු පාටයි. ජල වාෂ්ප එකතු වුණාම මෙයා නිල් පැහැයට හැරෙනවා නේ කොපර් සල්ෆේට්. යන්න සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පැහැයට හැරෙනවා. නිල් පැහැයට හැරෙනවා. ඊළඟ ලියන්න. හරි ලියවන්නේ. ඒ ද්‍රව්‍ය භාවිතා කරන්නේ දහනේදී කුමන ඵලයක් නිකුත් වන බව පෙන්වීමටද? මොකද? කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් වායුව. හතරවෙනි එක දහන සඳහා අවශ්‍ය සාධකනේ. අපි ඉගෙන ගත්ත ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය සාධක තුනක් ඉගෙන ගත්තා. ඔව්. මොනවද ඒ තුන? දහන පෝෂක වායුව, වාතය, දාහ්‍ය ද්‍රව්‍ය කියන්නේ දහනේ වෙනදී දාහ්‍ය ද්‍රව්‍ය, දහන පෝෂකය, ඒ වගේම ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. දහන පෝෂක කියලා කියන්නේ වාතය තමයි. කියන ඔක්සිජන් වායුව. ඇත්තට. අවශ්‍ය සාධක තුන යන දාහ්‍ය ද්‍රව්‍ය. දාහ්‍ය ද්‍රව්‍ය කියන්නේ දහනේ වෙන ද්‍රව්‍ය. දාහ්‍ය ද්‍රව්‍ය, දහන පෝෂකය, වරහන් ඇතුළේ යන ඔක්සිජන්. එතකොට අනිත් එක තමයි ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. ඒ කියන්නේ දහනේ වීමට අවශ්‍ය අවම උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. හරි. එතකොට තව තියෙනවා ප්‍රශ්න දෙකක්. තුනක් තියෙනවානේ. ප්‍රශ්න තුනක් තියෙනවා. අපි මේ තුන ඊළඟ සතියේ කරමු. එතකොට මේ ඉරිදා මේ පාඩමේ අනිත් කොටස කරනවා. එතකොට ඔයාලා ලේසි මේ තුන තව බලන්න ඊළඟ සතියේ කරන්න. හරි. හරිද? එමනම් පුතා ඔබ අදට පන්තිය නවතිනවා. සුබ රාත්‍රියක්. ආයිබෝවන්.
I want